සාමාන්‍යයෙන් කවදත් නව වසරක් උදා වෙනකොට අපිට හිතවත් බොහෝ දිනකගෙන් සුබ පැතුම් පණිවිඩ ගලාගෙන එනවා. බලන්න මේ වසරේ ඔබට ගලාගෙන එන සුබ පැතුම් අතර විශේෂත්වයක් නැද්ද කියලා බොහෝ දිනා සුබ නව වසරක් කියනට වඩා සුබ නව වසරක් වේවා කියලා කියන්නේ. අද පත්තරේ ගත්තත් අපි පෙන්නපු සුබ පැතුම් සුභාශිංසන අතරේ බොහෝ වෙලාවට දකින්න ලැබුණේ සුබ නව වසරක් වේවා කියනවා. සුබ නව වසර වෙනසකට බඳුන් වෙලා රට ලෝකේ වෙනස් වෙනකොට අපිත් ඒ වෙනසට අනුගතව ඉදිරියට යන්නට ඕනේ. එතකොට මේ නව වසර ඒ තුලම කියවෙනවා ලොකු අභියෝගයක් අපට අරගෙන එන වසරක්. ඒකට අපි සාර්ථකව මුහුණ දෙන්න ඕනේ. මුහුණ දෙන්න නම් කායික ශක්තිය වගේම මානසික සුවයත් ඉතාම වැදගත් වෙනවා. ඒ හින්දා අපි හිතුවා අද පිළිසඳරින් එයට වැඩි අවධානය දෙමින් මේ නව වසරේ අභියෝග ජය ගන්න හැටි ඔබත් එක්ක ඔබට අදහසක් ඇති කරගන්න ඒ පිළිබඳව විද්වත් අදහසක් එකතු කරන්නට පුළුවන් කෙනෙක් එක්ක කතා බහ කරන්න ඕනේ කියලා. යනවා අපි ආරාධනා කරේ මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්ප කුමාර කහඳපල ආරච්චි මහතාට සියත ටීවී නරඹන ඔබට සියත ආදරණීය ප්‍රේක්ෂක ඔබට නුහුරු නුපුරුදු කෙනෙක් නෙමෙයි අපේ වෛද්‍යතුමන් ආයුබෝවන් සුබ උදෑසනක් සුබ නව වසරක් වේවා කියලා ඔබ පිළිගන්නවා. ආයුබෝවන් ප්‍රගීත් සුබ නව වසරක් වේවා. ඉතින් වෛද්‍යතුමනි මම ආරම්භය මං හිතන්නේ ප්‍රකාශ කළ කාරණාව තමයි ඔබතුමත් අද කතා කරන්න බලාපොරොත්තුෙන් ඉන්න මතු කරන්න ඉන්න කාරණාව බවට පත් වෙන්නේ. ඒ නිසාම එවැනි ප්‍රවිෂ්ටයක් ලබා ගත්තේ අපි කොහොමද හොඳ කායික ශක්තියකින් වගේම විශේෂයෙන් හොඳ මානසික සුවයකින් මේ නව වසරට මුහුණ දෙන්නේ. දැන් ඔබතුමා නියෝජනය කරන්නේ අපේක්ෂා රෝහල මහරගම අපේක්ෂා රෝහල අපේක්ෂාවන් දල්වාගෙන ජීවිතය පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන ඉන්න පිරිසක් සුවපත් කරන එයාට මානසික සුවය ලබා දෙන වෛද්‍යතුමෙක් විදියට අප සෑම දිනාටම රටේ සෑම දිනාටම නව වසර පිළිබඳ අපේක්ෂාවේ වසර පිළිබඳ යහපත් බලාපොරොත්තු ඇති කරගත හැක්කේ කොහොමද කියන එක අපි කියමු. ඔව් ප්‍රගීත්. මම හිතන්නේ ඔබ ඊටමත් හොඳ තැනකින් තමයි පටන් ගත්තේ. සුබ නව වසරක් වේවා කියනකට වඩා සුව නව වසරක් වේවා කියන තැනින් පටන් ගත්තේ මම හිතන්නේ ඒක කාලෝචිතයි. මොකද අපි පහුගිය වසර දෙක තුලම යම් අභියෝග වලට මුහුණ දීපු කණ්ඩායමක්. අපිට මතකයි ගිය අවුරුද්දේ ඉස්සෙල්ලා අවුරුද්දේ අප්‍රේල් 21 සිද්ධියත් 2020 වසරේ මුළු ලෝකෙම මුහුණ දීපු කොවිඩ් භයානක තත්වයක් එක්ක අපිට අභියෝග රැසක් එක තමයි මේ අවුරුද්ද පටන් ගන්න වෙලා තියෙන්නේ 2021. හැබැයි මම හිතන්නේ ඒ අභියෝගය කියන එක සාර්ථකව ජය ගන්න නම් අපිට හොඳ මානසිකත්වයක් තියෙන්න ඕනේ. එතකොට අපි ඒ ගැන කතා කරමු. හැම වෙලේම මේ අභියෝග දිහා ඍණාත්මක බලන්නේ නැතුව ධනාත්මක චින්තනයක් තුලින් බැලීම තුලින් ධනාත්මක වීම තුලින් මම හිතන්නේ අපිට අපහසු නෑ මේ අභියෝග ජය ගන්න. ලෝකෙ දිහා බැලුවාම ලෝකයේ මේ උදා වෙලා තියෙන තත්වයක් එක්ක ලොකු බලපෑම් බොහෝ රටවල් වෙලා තිබුණාට අපිට ධනාත්මකව දකින්නට පුළුවන් අපේ රට දිහා. ඇත්තටම බලනකොට සංසන්දනය කළොත් අපේ රට ඒ තරම් ලොකු ව්‍යසනයකට මුහුණ දීලා නැහැ කියලා අපිට ධනාත්මක සන්තෝෂයෙන් බලන්නට පුළුවන්. එතන මෙන්න මේ කාරණාව දිහා බලන්න එහෙම නැත්නම් මේ අලුත් අවුරුද්ද සාර්ථකව හොඳ කායික සහ මානසික සෞඛ්‍යයකින් කොහොමද ඉදිරියට යන්නේ කියන එක පිළිබඳව අපිට අවධානය යොමු කරන්නට ඕනේ. ඒ සඳහා මම හිතන අපිට වැදගත්ම දේ තමයි අපි තුල තියෙනා වූ මේ හොඳ දේවල්, යහපත් දේවල් සහ යහපත් කුසලතා තව තවත් කොහොමද මේ අවුරුද්දේ අලුත් කරගන්නේ කියන එක පිළිබඳව හොඳ සිහියෙන් මේ ගැන අවධානයෙන් බලා ඉන්න කියලා. මොකද අපි සාමාන්‍ය දෙයක් දන්න දෙයක් තමයි ප්‍රගී. අපි බොහෝ වෙලාවට මැෂින්ස් වගේ වැඩ කරනවා. නමුත් සමහර වෙලාවට අපිම දන්නේ නැහැ අපි මොනවද කරන්නේ කියලා. සමහර වෙලාවට අපි ඉන්නේ ඇත්තටම සිහියකින් නෙවෙයි සමහර වෙලාවට. ඒ තරම් කාර්යබහුලයි බොහෝ අය. ඒ වගේම කාර්යබහුල බව වගේම බොහෝ දේවල් ඔළුවේ පුරවගෙන අපි ඉන්නේ නිරන්තරයෙන්. ඒ ඔළුවේ පුරවා ගැනීමත් එක්ක ඔළුව තුළ පිරිච්ච බවත් එක්ක තියෙන බරත් එක්ක අද දන්නවා අපි ලෝකේම ලොකු ස්ට්‍රෙස් එකක ආතතියක ඉන්නේ කියලා. ඒතර මෙන්න මේක තමයි මම හිතන්නේ ඉස්සෙල්ලාම අපි අවධානය යොමු කරන්නට ඕනේ. ප්‍රීතිමත් ජීවිතයක් අවශ්‍ය නම් සාමකාමී ජීවිතයක් අවශ්‍ය නම් හිත සැහැල්ලු කරගන්න ඕනේ. ඒ කියන්නේ සංකීර්ණ දිවි පෙවෙතක් ගත කරන්න වෙනවනේ අපිට. ඒ සංකීර්ණ දිවි පෙවෙත ගත කරාට ඒ ජීවිතයේ ඇතුලේ මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම, ව්‍යාකූල නොවෙන්නට වග බලා ගැනීම වැදගත්කම ඔබතුමා අවධාරණය කරන්නේ. ගොඩක්ම ඔබතුමාට දැනিলা තියෙන මේ අපේ රටේ ජනතාවට පීඩාවට පත් වෙලා ඉන්න කාරණා විදියට මොනවද හඳුනගෙන තියෙන්නේ වෛද්‍යතුමනි?
අද මේ කාලේ වෙනකොට නම් ප්‍රධාන දේ අපි දන්නවා. ප්‍රධාන අභියෝග වෙලා තියෙන මේ රෝගී තත්ත්වයක් එක්ක මිනිස්සු කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියන මානසිකත්වයක් බොහෝ දෙනෙක් තුළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක වටා ගොඩ නැගුණා වූ මනෝ සමාජික ගැටලු ගොඩක් තියෙනවා අද වෙනකොට. විශේෂයෙන් මම කතා කරන්න කැමති මේ වෙලාවේ අද දරුවෝ ගැන කතා කරන්න ඕනේ අපිට. මොකද පාසල් වැහිීමත් එක්ක බොහෝ කාලයක් දරුවන්ගේ සාමාන්‍ය ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීම දෙමව්පියන්ට දුම තදබල ලෙස දැනෙනවා. ඒ නිසා මෙන්න මේ කොටු වීම කියන එක ලොකු ප්‍රශ්නයක් විදිහට මම අද දකිනවා. මොකද අපේ සංස්කෘතිය අපේ සමාජයේ මිනිස්සු ගොඩාක් පුරුදු වෙලා ඉන්නේ නිතර සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න නිතර කතා කරන්න. ඒක නැතිවීම තුළ මිනිස්සුන්ට හරි අමාරුවක් අපහසුයක් තියෙනවා. මේ අපි කොච්චරක් කියනවා දැන් සෞඛ්‍යාංශ නිතර සඳහන් කරනවා මේ සෞඛ්‍ය පුරුදුත් එක්ක දුරස්ථභාවය තියාගන්න ඇතුළට වෙලා ඉන්න මේවා කිව්වත් මිනිස්සුන්ට හරි අමාරුයි ඇතුළට වෙලා ඉන්න. ඒක තමයි මම හිතන්නේ අපේ සංස්කෘතියේ ස්වභාවය. මිනිස්සු හරි ආසයි අනිත් පැත්තේ කතා කරන්න නිතර මිනිස්සුත් එක්ක ගැවසෙන්න. නමුත් ඒක සීමා කරන්න අපිට වෙලා තියෙනවා. ඒ සීමා වීම තුළ මේ පුරුදු නැතිකම නිසාම දරුවන්ටත් වැඩිහිටියන්ටත් ලොකු අභියෝගයක් තියෙනවා. සමාවෙන්න. අපි තප්පර කිපයක් දෙන්න වෙලාව බලන්න. ඔව් ආයිත්. ඔව් අපි කතා කරමින් හිටිය ප්‍රගීත් මේ කොටු වීමේ අභියෝගය මම දකිනවා ලොකු ප්‍රශ්නයක් විදියට. එතකොට ඒකත් එක්කම රැකියා හිමිවීම වගේ දේවල් තියෙනවා. ඊළඟට තවත් විශේෂයෙන්ම මම අපි මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට දකින්න දෙයක් තමයි මේ පීඩනය යම් මට්ටමකට වැඩි වෙලා තියෙන විශේෂයෙන්ම වයසක අය තුල තමයි අපි ප්‍රධාන වශයෙන් දකින්නේ. ඒකට එක ප්‍රධාන හේතුවක් වෙන්නට පුළුවන් නිරන්තරයෙන් කියන මේ අභියෝග වලට පරිස්සම් වෙන්න කියන කතාව තුළ මම හිතන්නේ නිරන්තරයෙන් මනස නැවත නැවත මේකට මේ ඇහිම් දැකීම් වලට හුරු වීමක් විදිහට මිනිස්සු බය වෙලා ඉන්නවා කියලා මම දකිනවා. මොකද අපි නිරන්තරයෙන් කියව වයසක අය අවදානම් සහිතයි. නිදන්ගත රෝග තියෙන අය අවදානම් සහිතයි කීමත් එක්ක මිනිස්සු ලොකු බයකින් ඉන්නවා. ඒ තුළ මානසික රෝග සහ මානසික ප්‍රශ්න හුඟක් ස්ට්‍රෙස් එක කියන එක ආතතිය අපි දකිනවා. විශේෂයෙන් මේ ඒට මම හිතනවා අපි යමක් එක්කාසු කළොත් හොඳයි කියලා මේ විදිහට දැන් අපි වසංගත තත්වයට ගොදුරු වෙන අය පිළිබඳව රෝගීන් පිළිබඳව වාර්තා කරත් මේ අය පිළිබඳව වාර්තා කරත් අර වයස කියන කාරණාවට අවධානය යොමු වීම මෙතනදී එක පැත්තකින් වළක්වන්න පුළුවන් කාරණාවකුත් නෙමෙයි. ඒ වඩා යහපතට තමයි ඉදිරිපත් කරන්නේ. ගෙදර දොරේ ඉන්න වැඩිහිටියන් වඩා පරිස්සමෙන් රැක බලා ගන්න, වැඩිහිටියන් රැකෙන්න, Tamanගේ ආරක්ෂාව ගැන හිතන්න කියන එක සෙනග ගැවසෙන තැන් වලට නොයා මේ ආදි වශයෙන්. නමුත් ඔබතුමා කියන කාරණාව බොහොම පැහැදිලි. ඒ තුල ගොඩනගෙනවා තමන් පිළිබඳව බයක් සැක සංකාවක් ගොඩ නැගෙන්නට පුළුවන්. ඒක හොඳ කාරණාවක් ඔබ මතු කළේ. ඒකට කොහොමද අපි මුහුණ දෙන්නේ? ඔව් මේක තමයි අපිට තියෙන අභියෝගය. අපි නිරන්තරයෙන් කියන්නේ මේක මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් ප්‍රගීත් නිරන්තරයෙන් මේ කරුණු මනසට වැටෙන එක. ඒතර අපි බොහෝ වෙලාවට කියනවා. මොකද බොහෝ මාධ්‍ය තියෙනවාද? රූපවාහිනී මාධ්‍ය, ගුවන්විදුලි මාධ්‍ය, සමාජ මාධ්‍ය බොහොමයි. හැම මොහොතකම මාධ්‍යයක් විවෘත වෙලා තියෙන්නේ ජනතාවට. එතන මෙන්න මේ මාධ්‍ය නිරන්තරයෙන් නැරඹීම මේ අපි මේකට කියන රිපීටඩ්ලි ට්‍රොමටයිස් වෙනවා කියලා මනස. මෙන්න මේකට එක හේතුවක්. ඒ නිසා අපි ගොඩක් වෙලාවට කියනවා ලෝකේ රටේ වෙන දේවල් අපි දැනගන්නට ඕනේ. ප්‍රවෘත්ති අවශ්‍යයි. හැබැයි පුළුවන් තරම් නිරන්තරයෙන් මේවත් සම්බන්ධනයක මේ බලන එක පොඩ්ඩක් අවම කරන්න. මොකද ඒ තුලින් නැවත නැවත මනසට මේක මේ පින්තූර දකින්න එක ලක්ෂ ගණන් මේව ගැන කතා කරන්නේ ලෝකෙ මෙහෙම වෙනවා කියලා මේ තුල බයක් ඇතිවීම සාධාරණයි. විශේෂයෙන්ම වයසට යනකොට අපේ කායික මානසික ශක්තිය පිරිහීමෙන් පවතින කාලයක්. මේ කාලෙදී අපි හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා ප්‍රධානම දෙයක් තමයි මම දකින විදිහට නිරන්තරයෙන් මේවට සම්බන්ධනයක බලනක අවම කරන්න දවසකට සැරයක් දෙකක් ලෝකේ තතු දැනගත්තාම ඇති කියලායි මම හිතන්නේ. ඒ දෙන පණිවුඩය ඔබ අරගන්න. ඒ කියන්නේ අපේ වෛද්‍යතුමන් කියන ඒ දෙන පණිවුඩය අරගන්න අනවශ්‍ය විදියට ඒ ගැන කල්පනා කරන්නට යාම අපිට හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ වගේම තමයි දැන් මේ මාධ්‍ය භූමිකාව ගැනත් කතා කරපු නිසා දැන් ඊයේ රාත්‍රියේම ගත්තොත් එහෙම අපත් නාලිකාවක් විදිහට උත්සාහ කළේ ඒ මානසික සහනය සුවය ලබා දෙන්න 31 රැ ප්‍රාසංගික අත්දැකීමක් තුළින් මේ වසංගත තත්ත්වයක් එක්ක දිවිගෙවන අපිට ඒ පීඩාවන් චිත්ත පීඩාවන් යම් ආකාරයකින් දුර වෙලා යන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අප මනස වෙන තැනකට රැගෙන ගියා. හැබැයි මේ කිසිදු කාරණාවක් හමුවේ අවධානම ගිලිහි නැති බව අප අවදානම් සහගත තත්ත්වයක ඉන්නා බව අමතක කරන්නත් හොඳ නැහැ නේද? පැහැදිලිවම ඔබ සඳහන් කළා වගේ මෙන්න මේ වගේ මනස සංසුන් වෙන ක්‍රියාකාරකම් තමයි අපි හොයාගන්නට ඕනේ මේ කාලය තුල. ඒතර අපිට නිවස තුලිමුත් මේක කරන්නට පුළුවන්. මොකද අපි හැමෝටම තියෙනවා යම් ක්‍රියාකාරකම් යම් සිතුවිලි සහ අපේ අපේක්ෂා අපි කැමති දේවල් කියලා දේවල්.
ඒතකොට අපිට පුළුවන් මේ කාලය තුල මෙන්න මේවට පුළුවන් තරම් යොමු වෙන්න. ඔබ කීවා වගේ මේ කලාව කියන එක හොඳ මාධ්‍යයක් මේ සඳහා. ක්‍රීඩාව වෙන්නට පුළුවන්, ව්‍යායාම වෙන්නට පුළුවන්, ආගම ආධ්‍යාත්මික සංවර්ධනය මේ සියලු දේ. අපි කැමති අංශයකින් තමන්ගේ ජීවිතයට වෙනස් කරගන්න, අලුත් දෙයක් එකතු කරගන්න හිතන එක ඊටාම වැදගත්. ඒ සඳහා අපිට පුළුවන් මේ නිවස ඇතුලේ නිවසේ සමාජිකයන් එකතු වෙලා මේ ක්‍රියාකාරකම සඳහා යම්කිසි ක්‍රියාපිළිවෙතක් හදාගන්න. විශේෂයෙන් දරුවෝ ගැන කතා කරනකොට ඒකාකාරී බව තමයි අපි දකින ප්‍රධාන ප්‍රශ්නේ දරුවන්ට. දරුවන්ට ලොකු අයට වගේ අත්දැකීම් නැහැ. ඒ පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. නමුත් මෙතනදී අපිට වැඩිහිටියන් විදිහට උදව් කරන්න පුළුවන් දරුවන්ට මේ ඒකාකාරී බවෙන් මිදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡාවක් තුළින් ක්‍රියාපිළිවෙතක් එදිනදා දවසට හදාගන්න. ඒතකොට ඒකෙදි තියෙන්නට ඕනේ මේ ඒකාකාරී බවෙන් මිදෙන විවිධත්වයක්. ඒ විවිධත්වයට ඇතුල් වෙන්නටම ඕනේ සතුට දනවන දේවල් විශේෂයෙන්ම. ඒතර විශේෂයෙන් අපි දන්නවා දරුවන් කැමති විවිධ දේවල් වලට. ඊළඟට අද නැගෙන ප්‍රධාන මැසිවිල්ලක් තමයි දරුවන් විවිධ දේවල්ට යොමු වෙලා ඇබ්බැහි වෙලා කියන එක. ලොකු ප්‍රශ්නයක් ගැවල් ඇතුලේ ප්‍රගී. විශේෂයෙන්ම දුරකථනය මේ කාලේ. මොකද ඔන්ලයින් ඉගෙනීමත් දැන් දරුවන්ට ඇවිල්ලා තියෙනවා. ඒක අභියෝගයක් වෙලා තියෙනවා දරුවන් සහ වැඩිහිටියන් දෙගොල්ලන්ටම. දැන් හැංගි හොරා අම්මගේ තාත්තගේ ෆෝන් එක හරි පාවිච්චි කරපු දරුවන්ට නිල වශයෙන් අවසරයක් ලැබිලා තියෙනවා. ඔන්ලයින් වැඩ කිරීමේ කලාව ඇතුලේ. ඔව්. ඒතකොට දරුවන්ට තේරෙන්නේ නැහැ මේ සීමාවත් එක්ක කොහොමද මේක පාවිච්චි කරන්නේ කියන එක. එතනදී මං හිතන්නේ දෙමව්පියන්ගේ අවධානය සහ දරුවන්ට මේක පැහැදිලි කරලා දීම අත්‍යවශ්‍යයි. එතකොට ඒ නිසා තමයි මම කිව්වේ දුරකථනයේ සම්පූර්ණයෙන් අපේ දරුවා අයින් කරන්නට බෑ. ඔවුන් ආසයි මේ නවීන තාක්ෂණයට. ඒ වගේ මේක අවශ්‍යයි. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ දරුවාට පැහැදිලිව මේක කියලා දීලා ඒකටත් දවසේ යම් කාලයක් අවශ්‍යයි වෙන් කරන්න. නමුත් සීමාව තියාගෙන. නමුත් දරුවාට තේරුම් කරලා දෙන්නට ඕනේ. නමුත් ඒක නෙවෙයි ජීවිතේ ප්‍රමුඛත්වයේ දිය යුතු තැන. ඉගෙනීම නම් ඉගෙනීම. ඒතකොට ඒවට වැඩි කාල සීමාවක් දෙන ගමන් දුරකථනයට යම්කිසි වෙලාවක් දෙන්නට පුළුවන්, සෙල්ලම් කරන්න වෙලාවක් දෙන්න පුළුවන්, ඊළඟට ව්‍යායාම වලට, නිවසේ වැඩ කටයුතු උදව් වෙන්න, ඒ වගේම ආධ්‍යාත්මික සංවර්ධන තමන්ගේ ආගම තුලින් යම්කිසි මානසික සහනයක් ලබා ගන්න දේවල් වලට යොමු වෙන්න. මේ සියලු දේ මේක තුල තියෙන්නට ඕන. එතකොට ඒකාකාරී භාවයෙන් මිදෙන්නට පුළුවන්. ඒ තුල දැනෙනවා ළමයින්ට සහනයක්. අපි තිබෙන ගැටලු අවබෝධ කර ගැනීමත් වැදගත්. මේ වෛද්‍යතුමන් පිළිතුරු දෙන ආකාරයෙන් ඒවට පිළිතුරු සොයා යාමත් ඉතාමත්ම වැදගත්. මේ දෙපැත්තම තියෙන්න ඕනේ. නැතුව ප්‍රශ්න විතරක් කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. අපි පිළිතුරුත් එක්කාසු නොකළොත් තවදුරටත් අපි මේ කතා බහ තියෙනවා. මේ උදා වුණු නව වසරේ අපි මොනවද ඔළුවට දාගන්න ඕනේ? කොහොමද අපේ මානසික සෞඛ්‍ය පිරිසිදුව තියාගන්නේ? ඒ වගේම ශක්තිමත් වෙන්නේ කොහොමද? මොනවද ගැනද හිතන්න ඕනේ? මොනවද නොහිතා ඉන්න ඕනේ? මේ වගේ දේවල් ගැනයි අපි විශේෂයෙන් අවධානය යොමු කරමින් ඉන්නේ. මහරගම අපේක්ෂාරෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්ප කුමාර කහඳපළ ආරච්චි වෛද්‍යතුමන් සමග තාම වැදගත් කාරණා කිහිපයකට අවධානය දෙන්න පුළුවන් වුණා වගේම මේ කාරණාවත් අතිශය වැදගත් වෙවි කියලා වෛද්‍යතුමනි මා විශ්වාස කරනවා. දැන් මොන අභියෝග ආවත් ඒ ඕනම කාලයක හොඳ පැතිත් තියෙනවා. අපිට ඒව අමතක කරන්න බෑ. ඒ නිසා මොනවද අපිට මේ අභියෝගය අරගෙන ආපු හොඳ දේවල්? 2020 අපිට ලැබිච්ච හොඳ තත්ත්වයන්, 2021 දී අපිට ගන්න පුළුවන් හොඳ තත්ත්වයන් මොනවද? මේවත් අපි කතා කරන්න ඕනේ. මම හිතන්නේ ඒක තමයි අපි කතා කළ යුතුම දේ ප්‍රගීත්. මොකද ජීවිතේ ස්වභාවය තමයි, ලෝකේ ස්වභාවය තමයි මේ හොඳ නරක අටලොදහම කියලා අපි කියන්නේ සාමාන්‍ය භාෂාවෙන්. මේ සියලු දේ හැම මොහොතකම අපිට එන්න පුළුවන් කියන එක. ඕනෑම මොහොතක, ඕනෑම වෙලාවක, ඕනෑම දවසක, ඕනෑම තැනකදී ඕනෑම දෙයක් සිද්ධ වෙන්නට පුළුවන් කියන එක අපේ හිතේ හැම වෙලාවෙම තියෙන්න ඕනේ. ඒ නිසා ධනාත්මකව ලෝකයේ දිහා, ජීවිතයේ දිහා බලන්න පුළුවන් නම් අපිට මේ අභියෝග ජය ගන්න එක අපහසු දෙයක් නෙවෙයි. අපිට හොඳම උදාහරණය තමයි ජපානය. නේද? හිරෝෂිමා නාගසාකි කියන නගරවලට පරමාණු බෝම්බ වැටිලා සියදහස් ගණන් මිනිස්සු විනාශ වුණා. අදටත් අංග විකල දරුවන් බිහි වෙනවා මේ තත්ත්වයට යටතේ. නමුත් අද ජපානය කියන ලෝකයේ ඉතාම ඉහළට දියුණු වෙච්ච රටක්. ඒතර ඒක භෞතික දියුණුවක්. හැබැයි මම හිතනවා මේ භෞතික දියුණුවට වඩා වැදගත් වෙන්නේ මානසික දියුණුව කියලා. මොකද මානසික දියුණුව තුළින් තමයි භෞතික දියුණුවට යන්න පුළුවන් වෙන්නේ. ડોක්ටර් දැන් ඔහොම කියනකොට සමහරට එතන බලන්න මේ අපි ධනාත්මකව හිතන්න ඕනේ කියන කාරණාව ගැන කොහොම අපි දන්නේ නැහැනේ ධනාත්මකව හිතන හැටි, අපිට ධනාත්මක චින්තනයේ තියෙන මේක ටිකක් වෙන විෂයක් විදිහට ලොකු බරබර මාතෘකාවක් විදිහට හිතනවා නෑ. මට හිතෙනවා ඔබතුමාත් මම හිතන්නේ හොඳින් පැහැදිලි කරයි මේ ගැන. අපිට පුළුවන් එහෙම හිතන්න. ඒක හරි සරල කාරණා තියෙනවා. ඔක්කොටම කලින් අපි ඉක්මනින් වෙලාව බලන්න. ඔව් අපි එතනින්ම පටන් ගමු. ඔව් හරියටම හරි ප්‍රගීත්. ඔබ කිව්ව හරියටම හරි. මේ ධනාත්මක චින්තනය කියන එක මාතෘකාවක් විතරක්
මතක් වෙලා සමහරවල්ලාට. මොකද මිනිස් මේක ඇහුවට කොහොමද මේක මොකද්ද කරන්න කියලා තේරුම් ගන්න බැරි තත්වයක ඉන්නවා. ඒතර අපි තේරුම් ගන්න ඕන දේ තමයි ධනාත්මක චින්තනය කියලානේ ධනාත්මක හිතනවා කියලා කියන්නේ. සුබ දේවල් දිහා විශේෂයෙන් බලන එක. දැන් අපේ ජීවිතේ සුබ අසුබ දෙකම තියෙනවා. හොඳ නරක දෙකම තියෙනවා. වැරදිනවා හරියනවා. නමුත් අපි පුරුදු වෙලා තියෙන ක්‍රමය තමයි මේ නරක පොඩ්ඩ තමයි අල්ලගන්නේ. ඔකට හොඳ කතාවකුත් තියෙනවා. අර කිරි හැලියට ගොම බින්දුවක් දානවා කියලා අපේ ජනවහරි කතාවක් තියෙනවා. ඒතර කිරි ටිකට මේ චූටි ගොම බින්දුව ගැන තමයි අපි ලොකුවට හිතන නිසා අපිට ලොකුවට දැනෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් ඒ වැරදිච්ච අසුබවාදී ටිකට වඩා හොඳ දේවල් අපේ ජීවිතේ ඕන තරම් තිබිලා තියෙනවා. විශේෂයෙන්ම අපිට හිතලා බලපුවම අපිට මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ එකම කොයිතරම් සුබවාදීද? අපේ ලෝකයේ දිහා බැලුවම, තිරිසන් ලෝකයේ දිහා බැලුවම, සත්තු දිහා බැලුවම අපි මිනිස්සෙක් වෙලා උපදින එකම හොඳතරම් අපි පිනක්ද වාසනාවක්ද? ඊළඟ අපිට අංග විකල වෙලා අපි ඉපදිලා නැහැ. අපිට කන්න බොන්න ලැබෙනවා. මේවා අපි නිතර අමතක කරන දේවල්. හැබැයි අපිට කවුරු හරි දෙනෙක් හිතරි දෙන්න කතා කරාම ඒක තමයි අපේ ලෝකෙම කඩාවැටෙන වගේ අපි බාර ගන්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් අපි නිතරම පුරුදු වෙන්නේ මේකට අපි මනෝ විද්‍යාවේ නම් කියනවා මේක පුරුදු වෙන්න මේවා ලියන්න කියලා. අපිට ලැබිලා තියෙන දේවල් සහ නොලැබිලා තියෙන දේවල්. එතකොට නිතර ලැබිලා තියෙන දේවල් මතක් කරන්න ආයි කියවන්න එතනින් ධනාත්මක චින්තනය ගොඩනගා ගන්න මේ වගේ දේවල්. ඉතින් අපි මේ කාලෙත් අපි බලන්නට ඕනේ අපිට මේ අසනීප තත්වයක් වසංගත තත්වයක් ආව වගේම අපිට ධනාත්මක දේවල් ගොඩක් ලැබුණා කියන එකත්. එතකොට එකක් තමයි මේකත් එක්ක අපි පුරුදු වුණා අලුත් යහපත් දේවල් ටිකක්. ක්‍රියාපිළිවෙත් ටිකක් අපි පුරුදු වුණා. ඒතර ඒව ධනාත්මක දකින්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි. මිනිස්සු එකිනෙකාට ලැබැඳියාවක් උදව් උපකාර කිරීමේ ගතියක් අපි පහුගිය කාලේ දැක්කා නේද? එතකොට නැති බැරි මිනිසුන්ට උදව් කරන්න දැන් නිරෝධායනය වෙලා ඉන්න තැන් වලට සමහර මිනිස්සු ගිහිලා ගෙදෙට්ට කියලා ගේට්ටුවේ කැම ටිකක් එල්ලලා තියලා එනවා වගේ දේවල්. මෙන්න මේවා තමයි අපි මම හිතන්නේ අපේ ජීවිතේට එකතු කරගන්න දේවල්. මොකද මෙතෙන්දී අපණෙන් බලනවා කියන එක. මම මෙතෙන්ටපත් වුණොත් මට මොකද්ද දැනෙන්නේ කියන එක. අපි මේක උපමාවට ගෙන හිතන්න කියන්නේ. අනුකම්පාවට වඩා සහකම්පනය කියන එක. මට වුණොත් මට දැනෙන විදිහට අනිත්‍ය දිහා බලන එක තමයි මම හිතන්නේ හොඳම දේ. මෙතෙන්දී විශේෂ දෙයක් කතා කරන්නත් ඕන ප්‍රගීත් මේ මනෝවිද්‍යාව ගැන කතා කරනකොට මේ ස්ටිග්මා කියලා වචනයක් තියෙනවා. ස්ටිග්මා කියලා කියන්නේ මේ අවඥා සහගතව යම් යම් දේවල් දිහා අපි බලන එක. උදාහරණයකට මේ මානසික රෝග ගැනත් තියෙන්නේ ස්ටිග්මා එකක්. කොවිඩ් ගැනත් අද මේ තත්ත්වෙම ඇතිවලා තියෙනවා. ඒඩ්ස් ගැන ගත්තාම තියෙන්නේ ස්ටිග්මා එකක්. ඒ කියන්නේ මිනිස්සු ඒක දිහා බලන්නේ අර අවඥාවෙන්. පහත් දෙයක් වුණා වගේ. හරියට අපි හිතලා කරගත්තා වගේ දෙයක්. ඒතර මෙන්න මේක හොඳ දෙයක් නෙවෙයි. අපි හැම වෙලෙම සහකම්පණයෙන් හිතන්නට ඕනේ මේවා දිහා මටත් මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියන හැඟීම. මොකද අද අපි දැකලා තියෙන සමහර තැන්වල මේ කොවිඩ් කිව්ව ගමන් මිනිස්සු කලබල වෙලා මිනිස්සු ඈත් කරන්න කතා නොකර ඉන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක ඊටාම අසුබවාදී දෙයක්. හොන් කිරීමේ තත්ත්වයන් පවා තියෙනවා කියලා දැනගන්නට ලැබෙනවා. ඒතර මේක හරිම අසුබවාදී දෙයක්. ඒ හැම වෙලෙම හිතන්න පුරුදු වෙන්න මට එහෙම වුණොත් මොකද වෙන්නේ? මට කොහොමද දැනෙන්නේ? අන්න එතකොට මට දැන් පීඩනය දුක අනිත් අයට දැනෙනවා කියන එක දැනගන්න හිතන්න අපේ හිත මනස පුරුදු කරන්න ඕනේ. මේක තමයි ධනාත්මකව හිතනවා කියලා අපි කියන්නේ. ඒතර ධනාත්මක චින්තනයක් තුළින් බලනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අභියෝග දිහා බලලා අභියෝග ජයගන්නේ යම් යම් ක්‍රමවේද තියෙනවා කියලා අපිට තේරුම් ගන්න. හැබැයි මෙතනදී ඊළඟට වැදගත්ම දෙයක් තමයි අපි නිතර කතා කරන මේ සතිමත් බව කියන එක. සිහිය පවත්වා ගැනීම කියන එක. මොකද මේ හැමදේම සිද්ධ වෙන්නේ අපිට සිහිය නැති හින්දා. අපි හැම වෙලාවෙම සිහියෙන් නෙවෙයි ඉන්නේ බොහෝ අවස්ථාවල. විසිරෙන සිතත් එක්ක විවිධ දේවල් ඔළුවේ මේ යන අතරෙත් අපි විවිධ දේවල් අපේ ඔළුවට එනවා. ඒක තමයි මනසේ ස්වභාවය. හැබැයි අපි නිරන්තරයෙන් පුරුදු පුහුණු වෙනවා නම් අපි සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ මේ මොහොත වෙන දේ අපි දකිනවා. අපිට පේනවා. ඒතකොට ඒකට මොන විදිහට ප්‍රතිචාර දැක්විය යුත්තේ කියන එකත් අපිට පේන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් නම් අර අම්මා තාත්තා ගෙදර ඉන්න වැඩිහිටියෝ තරුණ අයට තමයි කියන්නේ සිහියෙන් ඉන්නකො ළමයෝ කියලා ඒ වයසට තමයි වැඩියෙන් ඕක ආදේශ වෙලා තිබුණේ. හැබැයි ඒ වුණාට දැන් මේ අපේ ජීවන රටාව ඉන්න සංකීර්ණ වීම ඇතුලේ මේක කාටත් අදාළ වෙන තැනකට ඇවිල්ලා තියෙනවා නේද වෛද්‍යතුමා? පැහැදිලිව. මේකට වයස් පරතරයක් හෝ එහෙම එකක් නැහැ. සිහිය කියන එක හිතක් තියෙන හැමෝටම අත්‍යවශ්‍ය වෙන දෙයක්. ඒතකොට අපි දන්නවා හැම දෙයකටම මුල් වෙන්නේ සිත කියන එක. ඒක අපි කවුරුත් දන්න දෙයක්. අපි යමක් කතා කරනවා නම් ඒ sannivedana යහපත්ද අයහපත්ද කියන එක තීරණය වෙන්නේ සිහිය මත. අපි ක්‍රියාත්මකවකට කරන වැඩේ යහපත්ද අයහපත්ද කියන එක තීරණය වෙන්නේ සිහිය මත, සිත මත. ඒතකොට ඒ නිසා අපි මේක තමයි තේරුම් ගත යුතු දේ. අපි සිහියෙන් ඉන්නවා නම් අපිට පුළුවන් වෙනවා හොඳ නරක දෙක තෝරා ගන්න, කළ යුත්ත නොකළ යුත්ත තෝරා ගන්න.
මේක මම හිතන්නේ හොඳම දේ තමයි. ඔබ සඳහන් කළා මේ වයස් ભેදයක් ගැන හොඳම තැන පටන් ගන්න දරුවා. මොකද දරුවාගේ මනස කියලා කියන්නේ දූෂණය වෙච්ච නැති හරිම පවිත්‍ර මනසක් පුංචි උන්ට තියෙන්නේ. ඒතර පුංචි දුවා දරුවන්ට මේ සතිය කියන එක පුංචි කාලේ ඉඳලා මනසට දෙන්න පුළුවන් නම් මේකද මේ විද්‍යාත්මක ලෝකයේ ඊටාම ජනප්‍රිය මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් වගේම ලෝකෙම පිළිගන්නවා සතුට සහ සාමය සඳහා අවශ්‍යම දය සිහිය පවත්වා ගැනීම කියන එක. මේක මම හිතන්නේ අපේ රටේ අලුත් දෙයක් නෙවෙයි. මේ අපේ බෞද්ධ සංස්කෘතිය තුල තිබිච්ච දෙයක්. අපේ වයසක අය සතුටින් සැහැල්ලුවෙන් හිටියේ මෙන්න මේ සිහියත් එක්ක ජීවත් වෙච්ච හින්දා. සරල භාෂාවෙන් කියනනම් ගොඩාක් අය කාලේ භාවනාවට පුරුදු වුණා. ගමේ පන්සලෙන් මේක පෝෂණය වුණා. ඒ තුල අපේ සංස්කෘතියක් ආගම් ભેදයෙන් තොරව අපේ සංස්කෘතිය තුල මේක තිබුණා. එතකොට මේක දැන් අපෙන් ඈත් වෙලා යන එක දැන් බටහිර ලෝකෙන් අපිට කියනවා ආයි සතිමත් වෙන්න පුරුදු වෙන්න කියලා. ඉතින් මම හිතන්නේ හොඳ තැනකට අපි ඇවිල්ලා තියෙනවා. ඔව්. අපි හොඳම තැනකට ඇවිල්ලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ ඔබ අරන් ආපු තේමාව අවසාන වශයෙන් මේ සතිමත් භාවය පිළිබඳව. සතිමත් බව කියන එක ගැන අපි හැදින්නුවා පැහැදිලි කරනවා වගේම මම හිතන්නේ කොහොමද අපි සතිමත් වෙන්නේ කියන එක පිළිබඳව සතිමත් බව ඇති කරගන්නේ කොහොමද පවත්වා ගන්නේ කොහොමද මේ කෙටි වෙලාව ඇතුළත ඒක මට කියන්න පුළුවන් නම් හොඳයි. ඔව්. සතිය කියලා කියන්නේ සරලව කිව්වොත් සිහිය පවත්වා ගැනීම කියලා අපි කිව්වා. ඒතර සිහිය පවත්වා ගන්නවා කියන්නේ සරලව කිව්වොත් මම දැන් මෙතන කියන මෙන්න මේ සංකල්පය අපිට නිතර ඔලුවට දා ගන්න පුළුවන් නම් ඒක තමයි සතිමත් වීම. මම දැන් මෙතන කිව්වහම මම දන්නවා මෙතන මම ඉන්නේ කියලා. නමුත් අපි සාමාන්‍යයෙන් හිතුවාම හිතන්නේ මගේ කයෙන් මම මෙතන ඉන්නවා කියලා. නමුත් ඒක විතරක් නෙමෙයි. සිත කය දෙකම මෙතන තියෙනවා කියන එක තමයි මම දැන් මෙතන කියන එකෙන් අපි අදහස් කරන්නේ. ඒතකොට එහෙම වෙනකොට ප්‍රගීත් මම මෙතන ඉන්නවා කියලා මම දැනගන්නකොට මම කොතනද ඉන්නේ? මම කොහොමද ඉන්නේ? මම මොනවද කරමින් ඉන්නේ? මොනවද මගේ හිතේ තියෙන කියන සියලු දේ පිළිබඳ හොඳ අවබෝධයක් අවධානයක් අපිට තියෙනවා. එතකොට අපිට කිසි දෙයක් වරදින්නේ නැහැ. අපි මේ කතා කරනකොට මේ වෙලාවේ අපි සතිමත් නැත්නම් අපි කතා කරන්න අපිට බෑ මේ මාතෘකාවට අදාළ. ඒතර සතිමත් බව පුරුදු කිරීම මේකට ඉතාම වැදගත්. ඒතර දරුවෙකුට ගෙනීම කටයුතු කරගෙන යන්න රැකියාවක් කරන කෙනෙකුට තමන්ගේ රැකියාවේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. ඊළඟට ප්‍රශ්න ඇති වෙනකොට ප්‍රශ්න ඊටාම සැහැල්ලුවෙන් විසඳ ගන්න. සතිමත් බව අත්‍යවශ්‍යයි. ඒතර සතිමත් බව පුරුදු පුහුණු කිරීම තුළ අලුත්ම සොයා ගැනීම තමයි ප්‍රගීත් විද්‍යාත්මක ලෝකේ පුදුමාකාර වෙනසක් මේ ජීව විද්‍යාත්මක ඇඟ ඇතුලේ වෙනවා කියන එක. මොළයේ සහ ස්නායු පද්ධතියේ හෝමෝන සහ රසායනික ද්‍රව්‍ය වල. ඒතර මෙන්න මේ වෙනස තුළ ස්ථිර වෙනස් වීමක් මිනිසෙක් තුළ සිද්ධ කරන්නට පුළුවන් කියන එක. මේක අලුත්ම නවීන සොයා ගැනීමක් විද්‍යාත්මක ලෝකයේ මේ සොයා ගැනීම හරිම වැදගත්. ඒ නිසා ඒ තුලින් පුළුවන් වෙනවා යහපත් මිනිසෙක් සමාජයට බාර දෙන්න අපිට දායාද කරන්න. ඒ වගේම මේ අද ලෝකයේ බලපතලම ප්‍රශ්නේ වෙලා තියෙන ස්ට්‍රෙස් එක. ආතතිය අවම කරගෙන සහැල්ලුවෙන් සතුටින් අපි කියන අභ්‍යන්තර සාමයෙන් ඉන්න පුද්ගලයෙක් බිහි කරන්න සතිමත් බවට පුළුවන් වෙලා තියෙනවා. ඒකින්ද මම හිතන මේ ලැබපු නව වසර අපි හැම වෙලෙම ප්‍රාර්ථනා කරන්නේ සාමය සතුට පිරි නව වසරක් වේවා කියලා. අද අපි ප්‍රාර්ථනා කරනවා කායික මානසික සුවතාවයෙන් යුතු නව වසරක් වේවා. මේ සියලු දැනට සතිමත් භාවයේ උත්තරේ තියෙනවා. සතුට ලැබෙනවා, අභ්‍යන්තර සාමය ලැබෙනවා. ලෙඩ රෝග වලින් අවම කරගෙන බේරෙන හොඳ ක්‍රමයක්. මොකද අලුත්ම සොයා ගැනීම සතිමත් වීම තුළ ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියන එක. සතිමත් බව වඩවා ගන්නටත් සතිමත් බව පවත්වා ගන්නටත් මොන ක්‍රමවලින්ද අපිට පුළුවන්කම තියෙන්නේ? සරලවම කියන්න පුළුවන්, සරලවම අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ඔව්, සරලම දේවල් තමයි අපි කලින් කිව්වා මම දැන් මෙතන කියන සංකල්පය තුළ ඉඳගෙන අපි කියන බොඩි ස්කෑනින් කියලා. මම ඉන්නවා කියන තුල මනසින් දකින්න එක. ඒතර මම කොහොමද වාඩි වෙලා ඉන්නේ? මගේ ඉරියව් කොහොමද පවත්වා ගන්නෙ? සහ මට දැනෙන්නේ මොනවද? දැනීම්, ස්පර්ශයන්, දැනීම් සහ විඳීම් පිළිබඳව මනසින් දකින්න පුළුවන්. තවත් එකක් තමයි ඉඳගෙන පරිසරය දිහා මනසින් බලාගෙන ඉන්න එක. ඒතර පරිසරයේ එන ශබ්ද වලට අවධානය යොමු කරන්න. ශබ්ද ඇති වී නැති වී යන හැටි, විවිධ ශබ්දවල ස්වરૂපයන් මේවා මනසින් දකිමින් ඉන්න. ඒකගේ තමයි වර්තමාන මොහොත කියලා කියන්නේ. තවදුරටත් අපි දියුණු කරනකොට අපිට පුළුවන් අපේ මනස දිහා මනසින් බලාගෙන ඉන්න. මොනවද අපේ සිතට ඇතුළු වෙන සිතුවිලි? ඒ සිතුවිලි මොන වගේ දේවල්ද? මේ සියල්ල අපිට වැදගත් වෙනවා හිත හදා ගන්න. හිත සංසුන් කරගන්න. මේවා තමයි සරලම ක්‍රම. අපි දිහාම බලාගෙන ඉන්න එක. සහ පරිසරය දිහා බලාගෙන ඉන්න එක. කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද අපි කතා කර ඉන්නවට වඩා හිතලා බැලුවොත් අපේ මානසික තත්ත්වය සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්න මම හිතන්නේ මේක ඇතුලේ අනිත් එක වෛද්‍යතුමනි මේ තනි පුද්ගලයෙක්ගේ මානසිකත්වය හොඳ තැනකටපත් වෙනවා පමණක් නෙවෙයි ගෙදරක පවුලක ඊළඟට ගත්තාම සමාජයක ජන සමාජයක රටක
මානසික සුවතාවය තමයි මේ තුල සැලසෙන්නේ. ඔබ හොඳින්ම දකිනවා දන්නවා මේ මහරගම අපේක්ෂා රෝහල වගේ ස්ථානවල මෙහි තිබෙන වැදගත්කම ඔබ හොඳින් විඳින කෙනෙක් නේ. පැහැදිලිව අපි මහා අපේක්ෂා රෝහලේ මේක මනෝචිකිත්සක ක්‍රමවේදයක් විදිහට අපි පාවිච්චි කරනවා. මොකද වේදනාවෙන් ඉන්න රෝගීන්ට විවිධ ප්‍රශ්න ඔළුව මේ රෝගයත් එක්ක ප්‍රශ්න ගොඩක් ඇතුලේ මේගොල්ලෝ ඉන්නේ. ඒතර ඒ ප්‍රශ්න ගොඩක් වෙලා තියෙන මේ විසිරෙන සිත අතීත මතකයන් හැඟීම් ආවේග එක තමයි ජීවත් වෙන්නේ. අනාගතයේ අවිනිශ්චිතභාවයක් එක්ක තමයි වුන් ජීවත් වෙන්නේ. ඒතර එවැනි කෙනෙකුට විසිරෙන සිත පාලනය කරන්න හොඳම ක්‍රමය සතිමත් බව. ඒතර විසිරෙන සිත පාලනය වීමත් එක්ක අතීත මතක හැඟීම් ආවේග අඩු වෙනකොට අනාගත අවිනිශ්චිතභාවයේ අපේක්ෂා අඩු වෙනකොට මනස හිස් වෙන්න පටන් ගන්නවා. හිස් වීම තුළ සැහැල්ලුව සතුට ඉබේම හම්බ වෙනවා. ඒතකොට මේ සතිමත් බව තුළ අර තියෙන දැනෙන වේදනා සමනය වෙනවා බොහෝ දුරට. මොකද වේදනාවල් වල ඇත්තටම කායික වේදනාව වගේම තියෙනවා යම්කිසි මානසික බලපෑමක්. අපි කියන සයිකොලොජිකල් පේන් කියලා. මෙන්න මේ බොහෝ දුරට අවම කරන්න පුළුවන් සතිමත් වීම තුලින්. මේ සියලු දේ තුල මේ වැනි රෝගීන් ඊටාම සංසුන්ව තමන්ගේ අභියෝගයට මුහුණ දෙන්න පුරුදු පුහුණු වෙනවා. මේ සතිමත් බව පුරුදු පුහුණු කිරීම තුළින්. ඊළඟ වැදගත්ම දේ තමයි ප්‍රගීත් මේ සතිමත් බව තුළ මං කිව්වා සිරුරේ ලොකු වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා කියලා. ඒකෙන් ලැබෙන හොඳම ප්‍රතිඵලය තමයි මම දකින්නේ ස්වයං අවබෝධය කියන එක ලැබෙන්න පටන් ගන්නවා සතිමත් වෙන්න පුද්ගලයෙකුට. ස්වයං අවබෝධය කියන එක හරිම වැදගත්. මම කවුද කියලා හඳුනා ගන්න. එතනදී තමයි අපිට පුළුවන් වෙන්නේ මගේ අඩුපාඩු ටික හොයාගන්න, මගේ හොඳ තැන්, ධනාත්මක තැන් ටික හඳුනා ගන්න, අඩුපාඩු වලින් ඈත් වෙන්න, ශක්තිමත් වෙන්න සහ ස්වයං පාලනය කියන එක හදාගන්න අපිට වැදගත් වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ ලැබුවා වුණ අවසර සතිමත්ව ගත කරන්නට පුළුවන්, සිහියෙන් වැඩ කටයුතු කිරීම තුළින් මේ අභියෝග ජය ගන්නට පුළුවන්, සාර්ථක අවුරුද්දක් කරගන්න, සතුට වගේම සාමය ඇති කරගන්න මම හිතන්නේ හොඳම දේ තමයි මේ වසර සතිමත් වසරක් කරගන්න එක කියලා මම හිතනවා. මේ කියෝ සෑම කරුණක්ම ලබා දුන්නු සෑම උපදේශනයක්ම අපි දැන් මේ කතා කරන්නේ නිව් නෝමල් තත්වයක් පිළිබඳව. නව සාමාන්‍යයකට ගමන් කරමින් අපේ එදිනදා කටයුතුත් කරගෙන රටේ ලෝකේ වැඩ කටයුතුත් නොනවත්වා කරගන්න ගමන් ආරක්ෂිතව ජීවත් වීමේ ක්‍රමය ගැනනේ අපි කතා කරන්නේ. ඒකට ප්‍රයෝජනවත් කාරණා කියලා වෛද්‍යතුමනි මා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි මේ නව වසරේ ඔබතුමන් හමු වීමත් බොහොම සතුටක්. මේ කියු කාරණා අපේ ප්‍රේක්ෂක ජනතාවට කියන්නට ලැබීමත් ඉදිරිපත් කරන්නට ලැබීමත් සතුටක්. මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්ප කුමාර කහඳපොළ ආරච්චිගේ මහතාට ස්තුතිවන්ත වෙමින් නිදුක් නිරෝගී සුව පිරුණු නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔබතුමන්ට අපි සමුගන්නේ. අයිබෝවන්. එමනම් මේ නව වසරේ පළමු අපේ හමුවීම නිමා වෙන්නටයි යන්නේ. පෙරළුවා වගේම පත්තර වහලා දාන්නට ඕනේ. අපි නැවත හෙට හමු වෙන්නට ඕනේ. හෙට හමු වෙනකොට මේ පළමු දිනයම හොඳ දේ එකසු වුණු දවසක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතරේ මට හිතුණා සමුගැන්මට අද දෙවයිනේ මේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනය ඒ කාටුනයේ තියෙන කවි පෙළත් හොඳයි නේද කියලා. සමහර දේවල් දිහා ගොඩාක් ගැඹුරින් බලනවට වඩා යම් ආකාරයකින් සරලව බලලා හැබැයි ඒවා සරලව ගන්නේ නැතුව ඒවට විසඳුම් සොයලා දෙන්න ඕනේ පාර්ශව විසඳුම් සොයලා දෙනකොට ඒවා සුන්දරව විසඳ ගන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද බම් මෙදා පාර අවුරුදු පැතුම? පේන හැටියට නිකන් අපේ වෙලදැමතුමා වගේ කෙනෙක් ඇවිල්ලා මේ අහන්නේ. කළු කඩේ සුදු වී බඩු මිල ගණන් අඩු වී ගැසට් බිය දුරු වී දිනේවා නව වසර සරු වී කියලායි ප්‍රාර්ථනා කරන්නේ. එහෙමනම් අපි සමුගන්නවා යලිත් හෙට උදේ අපි මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.